අපේ පින්නතුන්ට අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකාව හැටියට යොදා ගත්තෙත් ධම්මපද පාළියේ සඳහන් වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් අපූරු ගාථා රත්නය. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිස්ස කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන. සන්තන් තස්ස මනං හෝති සන්ත වාචාච කම්මච්ච සම්ම දඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදින. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ කොසබෑනුවර එක කුලපුත්‍රයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ හැඳින්නුවේ තිස්ස හාමුදුරුවෝ කියලා. හරිම ශ්‍රද්ධාවන්තයි. ශාසනික වතපිළිවෙතට ඉතාමත්ම කැමැති. බොහෝම හොඳට ගුණ පුරාගෙන සිල් ආරක්ෂා කරගෙන වත්ත සම්පන්න ජීවිතයක් ගත කළා. කොසබෑ නුවරම උන්වහන්සේ ගැන පැහැදිච්ච තවත් තරුණ උපාසක මහත්මයෙක් උන්වහන්සේට ආරාධනාවක් කළා, ස්වාමීනි මේ වස් කාලේ අපිට අනුකම්පාවෙන් මේ ප්‍රදේශයේ වස් වසන්න කියලා. උන්වහන්සේ ආරාධනාව බාරගත්තා. වස් 3 මාසෙ උන්වහන්සේගේ ගුණධර්ම වැඩියෙන් දියුණු කර ගනිමින් උන්වහන්සේ ළඟට එළඹෙන දායක කාරකාදීන්ටත් ගුණධර්ම වතපිළිවෙත කියා දෙමින් බොහොම ලස්සන වස් කාලයක් ගත වුණා. දැන් වස් කාලය ඉවර වෙලා උන්වහන්සේ වඩින්නයි සූදානම. වස් ආරාධනා කරපු උපාසක මහත්තයා 3 සිවුරු සකසලා තිබුණා. ඒ සිවුරුත් අරගෙන ඒ වගේම ගිතෙල් උක්හකුරු මේ වාගේ දේවලුත් පිළියෙල කරගෙන තිස්ස ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ චීවර ආදියත් අනික් බෙහෙත් සඳහා අවශ්‍ය සියලු උපකරණත් උන්වහන්සේගේ පාද මූලයේ තියලා පූජා කළා. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ඇහුවා මේ මොනවද කියලා. උපාසක තැන මතක් කළා, ස්වාමීනි ඔබ වහන්සේට සිවුරු, ඔබ වහන්සේට බෙහෙත් සඳහා අවශ්‍ය කලමන. උන්වහන්සේ සඳහන් කළා මොකටද මෙව්වා මට කියලා. උපාසක මහත්තයා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ අපේ ආරාධනාවෙන් මේ ආරාමේ වස් වැසුවා. වස් අවසාන කරලා පවාරණය කරලා වඩින්න සූදානම් වෙනකොට මෙහෙම පූජාවක් කරන එක මගේ යුතුයකමක් කියලා. අපිට අනුකම්පාවෙන් ස්වාමීනි මේ පූජා භාණ්ඩ ඉවසන්න කියලා ඉල්ලීමක් කළා. උන්වහන්සේ සඳහන් කළා හොඳයි, කමක් නැහැ. නමුත් ඉතින් මට මේ වගේ කිසි ප්‍රයෝජනයක් නැහැ. මේවා පරිහරණය කරන්න රැක බලා ගන්න මල් ළඟ අතවැසියෙක් ශිෂ්‍යයෙක් කවුරුවත් නැහෙනි කියලා. ඉතින් අදට වඩා එදා අය හරි වෙනස්. මේ උපාසක මහත්තයා එහෙම කියනකොටම සඳහන් කළා, ස්වාමීනි මගේ පුතා ඔබ වහන්සේට දෙන්නම්. ශිෂ්‍ය නමක් හැටියට ඔබ වහන්සේ උන්වහන්සේ යොදා ගන්න. මගේ පුතා යොදා ගන්න කියලා. අවුරුදු 7යි වයස. දරුවා අඬ ගහගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟ දක්වලා, ස්වාමීනි අදින් පස්සේ ඔබ වහන්සේගේ සියලුම කටයුතු සඳහා මේ පුතා උදව් උපකාර කරයි. ස්වාමීන් වහන්සේ වඩින යම් දිහාවක් වෙත්නම් මගේ පුතත් එක් කරගෙනම යන්න කියලා. ස්වාමීන් වහන්සේ කල්පනා කළා, හොඳයි එහෙනම් මේ දරුවා දැන් පැවිදි කරන්න ඕනේ කියලා. පැවිදි කරන්න අවශ්‍ය කටයුතු ඔක්කොම ලෑස්ති කරගෙන චීවර ආදිය පිළියෙල කරලා කෙස් බාලා තච පංචක කර්මස්ථානයේ කෙස් රොදක් අතට දීලා
සිහිපත් කරන්න කියලා මතක් කරලා දරුවගේ කෙස් බෑම ආරම්භ කළා. පිළිතුරු හිස කෙස් බාලා ඉවර වෙනකොට මේ අවුරුදු 7 පුංචි දරුවා සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. සංසාරි පුරාගත්ත බොහෝ කුසල් වලින් පිරීලා ඉඳලා තියෙනවා. නමුත් දැන් ගුරු හාමුදුරුවෝ දන්නවද පුතා රහත් වෙච්ච බව? එහෙම දන්නෙත් නැහැ. තාත්තා අම්මා දන්නවද පුතා රහත් වෙච්ච බව? ඒ දන්නෙත් නැහැ. ඉතින් පුතා පැවිදි කෙරෙව්වා. ගිහි කෙනෙක් හැටියට රහත් වුණොත් එක්ක එදාම පැවිදි කරන්න ඕනේ නැත්තම් එදාම පිරිනිවන් පාන්න ඕනේ. අපේ ශාසනයේ එහෙම හුඟක් අය පිළිබඳව සඳහන් වෙනවා. බිම්බිසාර මහරජුරුවන්ගේ අගබිසව කේම බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉවර වෙනකොට සියලු ආභරණ දරාගෙනම රහත් වුණා. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරුවන්ට කතා කරලා ඇහුවේ මහරජේ කේම අදම පිරිනිවන් පානවද නැත්තම් පැවිදි කරනවද කියලා. රජුරුව සඳහන් කළේ ස්වාමීනි කේමාවට දැම්ම පිරිනිවන් පාන්න අවශ්‍ය නැහැ. ඇයි පැවිදි කරන්න කියලා. අරහත්වය නම් උතුම් තත්ත්වයේ ගිහිව ඉඳගෙන දරන්න බැරි නිසායි ගිහිව රහත් වුණොත් එදාම පිරිනිවන් පාන්න ඕනේ. එහෙම නැත්තම් පැවිදි වෙන්න ඕනේ. ඉතින් දැන් මේ දරුවා කොහොමත් පැවිදි කරන්න තමයි මේ කෙස් බෑවේ. ඒ නිසා පැවිදි කළා. සිව්පිලි සිඹියාපත් සහිතව රහත් වුණා කියලා කියන්නේ වයස අවුරුදු 7ක් වුණාට මේ මහ රහතන් වහන්සේ. සිව්පිලි සිඹියා සහිතව රහත් වුණාම තමයි මහ රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේලාගේ විවිධ ප්‍රභේද සඳහන් කරලා තියෙනවා. තිස්ස හාමුදුරුවෝ පොඩි හාමුදුරුවොත් අඬ ගහගෙන උන්වහන්සේගේ ගමනට වැඩියා. උන්වහන්සේ එක දවසක් තීරණය කළා යන්න ඕන බුදුරජාණන් වහන්සේ දකින්න. වස්තු මාසෙම බුදුන් වඳින්න යන්න බැරි වුණා. අඩ මාසයක් විතර මෙහි ඉඳලා පිටත් වුණා බුදුරජාණන් වහන්සේ දැක ගන්නට. ඒ යනකොට පූජා කරන්න අවශ්‍ය දේවල් ටිකකුත් සූදානම් කරගත්තා. මේ පොඩි හාමුදුරුවෝ තමයි ඒ ටිකත් අරගෙන වඩින්නේ. අතර මග උන්වහන්සේලාට තැනක නතර වෙන්න සිද්ධ වුණා. ආරාමයක් තිබුණා. එහි නතර වෙන්න අවසර ලැබුණා. හැබැයි මේ පුංචි හාමුදුරුවෝ මේක ආගන්තුක තැනක්නේ. ආගන්තුක තැනක ඉන්න භික්ෂූන් වහන්සේලානේ ආගන්තුකයන්ට වත් සපයන්න ඕනේ. ඒ නිසා මටත් ගුරු හාමුදුරුවන්ටත් දෙන්නටම වැඩ ඉන්න තැන් සකසලා පිළියෙල කරලා දෙයි කියලා කොහොමත් හිතාගෙන නිශ්ශබ්ද වුණේ නැහැ. ආගන්තුක බව පසෙක තියලා තමන්ගේ ගුරු හාමුදුරුවන්ට වැඩ ඉන්න කුටියක් උන්වහන්සේ අස්පස් කරලා පිළියෙල කළා. හැබැයි ඒ ටික පිළියෙල කරලා ඉවර වෙනකොට හුඟක් රැබෝ වුණා. ගුරු හාමුදුරුවන්ට වැඩ ඉන්න එතෙන්ට ආරාධනා කළත් උන්වහන්සේ ඇහුවා සාමණේරේ දැන් ඔබට ඉන්න තැනක් පිළියෙල කළාද? නෑ ස්වාමීනි රැබෝ වුණා. එහෙනම් කමක් නෑ. මේ මම ඉන්න කුටියෙම රාත්‍රී ගත කරන්න කියලා. දවස් 3ක් මෙහෙ නතර වෙලා හිටියා. පොඩි හාමුදුරුවෝ තුන්වෙනි දවසේ කල්පනා කළා අදත් රාත්‍රියේ මම මේ කුටියේ සතපුනොත් මගේ ගුරු හාමුදුරුවෝ සහසෙය්‍යාපත්ති කියන මේ ශික්ෂාපදයේ උල්ලංඝනය වෙලා එහෙම බලපෑමකට ඇවතකට උන්වහන්සේ ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම අද සැතපීලා බෑ. එහෙම තීරණයක් ගත්තා. මං අවදියෙන්ම ඉන්න ඕනේ. ගුරු හාමුදුරුවෝ පෘතජ්ජනයි. උන්වහන්සේ ඉතින් රැබෝ වෙලා යහනට වැටුනහම උන්වහන්සේ එහෙමම සැතපුණා. පොඩි හාමුදුරුවෝ යහන ළඟ බිම වාඩි වෙලා මුළු රැයම පහන් කළා. ගුරු ස්වාමින් වහන්සේගේ ඇවත මග හරවන්න ඕන නිසා. ඒ කියන්නේ පුංචි වරදක පවා
දොස් දකිනවා එකයි සඳහන් කළේ. නමුත් ලොකු හාමුදුරුවොත් කාරණාව දන්නවා. පොඩි හාමුදුරුව අවදි වෙලා ඉන්න බව නෙමෙයි. මෙහෙම දින 3ක් එකට ඉන්නකොට මේ වාගේ ඇවතක් තියෙනවා කියලා නොදන්නව නෙමෙයි. ඒ නිසා උන්වහන්සේත් අරුණට කලින් අලුයමම අවදි වුණා. අවදි වෙලා දැන් පොඩි හාමුදුරුව අරුණ නැගෙන්න කලින් කුටියෙන් පිටමං කරන්න ඕනේ කියලා හිතලා වටහපත අරගෙන පොඩි හාමුදුරුව සැතපීලා ඉන්න තැනට වටහපිට මිතින් තට්ටු කෙරුවා. සාමණේර නැගිටින්න කියලා. ඒ වෙනකොට ඉඳගෙනමයි ඉන්නේ. නමුත් අර වටහපත් මිටෙන් තට්ටු කරන්න වටහපත ගන්නකොට සාමණේරයන් වහන්සේගේ ඇහි වැදුනා. ඇහි වැදිලා ඇහැ හිල්ලුණා. ගුරු හාමුදුරන්ගෙන් ඇහුවා ස්වාමීනි සඳහන් කළා සාමණේර ඔබ දැන් දොරට වැඩිය යුතුයි කියලා. ඇහැ එහෙම්මම වහගෙන උන්වහන්සේ එළියට ගිහිල්ලා එළියෙත් ගුරු හාමුදුරුව වෙනුවෙන් උණු වතුර පිළියෙල කරලා ඇල් වතුර පිළියෙල කරලා දැහැටි දණු සකසලා මේ සියල්ලම සූදානම් කළා. දැහැටි පිළිගන්වන වෙලාවේ තනි අතින් පිළිගන්නවා. අනික් අතින් ඇහැ වහගෙනයි ඉන්නේ. ඒ වෙලාවේ ගුරු හාමුදුරුව ටිකක් සඳහන් කළා සාමණේරේ නොහික්මුණාද? වත සම්පූර්ණ වෙනවද තනි අතින් ගුරුවරුන්ට පිළිගන්වුවාම? මේ ආදි වශයෙන් කරුණු සඳහන් කරාම මතක් කළා ස්වාමීනි. ඒක මම දන්නවා. නමුත් දෝතින්ම පිළිගන්නන්න අපහසුතාවයක් තියෙනවා. අනික් අතින් වෙන කටයුත්තක් යෙදිලා නිසා මං තනි අතින් පූජා කළා කියලා. ඒ මොකක්ද කියලා අහපුවම කාරණාව මුල ඉඳලම මතක් කළා. ගුරු හාමුදුරුවන්ට ලොකු සංවේගයක් ඇති වුණා. දෝත එකතු කරලා නලල මත තියාගෙන අනේ සාමණේරේ මට අනුකම්පා කරන්න. ලොකු හාමුදුරුව බිම වාඩි වුණා. නමුත් පොඩි හාමුදුරුව මොකද සඳහන් කළේ? ස්වාමීනි හාමුදුරුවන් වහන්සේ අතේ කිසි වරදක් නැහැ. මගේ අතෙත් වරදක් නැහැ. මේක මගේ මොකක් හරි සංසාර දෝෂයක්. විපාක දෙන්න තිබුණ කර්මයක්. ඒක මමම ගෙවලා ඉවර කරන්න ඕන. ඔබ වහන්සේගේ අතේ වරදක් නැහැ කියලා සඳහන් කළා. නමුත් ගුරු හාමුදුරුව බොහෝම සිත් ඇවුලටපත් වෙලා. උන්වහන්සේ නමුත් ගමනට පිටත් වෙලා පොඩි හාමුදුරුව අරගෙන ගියපු පූජා භාණ්ඩත් උන්වහන්සේම අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ මේ දිනම වඩින බව දන්නවා. දැනගෙන වඩින තුරු පෙරමග බලාගෙනම ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳලා ගුරු හාමුදුරුව මේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේගේ ගුණම වර්ණනා කරනවා. මොන හේතුව නිසා මේ තරම් ගුණ කියනවද? කොයි කරුණෙන් එහෙම දැනගත්තද කියලා අහපුවාම එදා වෙච්ච සිද්ධියත් මුල ඉඳලම සඳහන් කරලා ස්වාමීනි මේ තරම් විනාශයක් වෙලත් මොහු මට කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේගෙත් මගෙත් වරදක් නැහැ. මේක මගේ සංසාර දෝෂයක් කියන කාරණාවයි. මෙහෙම කරුණු සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි එහෙම ද්වේෂයක් ඇති කරගෙන ගුරු හාමුදුරන්ට චෝදනා කර කර කටයුතු කරන්න තරම් රහතන් වහන්සේලා ළඟ කිසිම ක්ලේශයක් නැහැ. ද්වේෂයෙන් කිපෙන සුළු බවක් රහතන් වහන්සේ සතුව කොහොමවත් නැහැ. රහතන් වහන්සේ සංසුන් සිත් ඇති කෙනෙක්. සංසුන් ඉන්ද්‍රියන් ඇති කෙනෙක්. ඒ නිසා මෙවන් දෙයකදී කෝපයක් කලකිරීමක් කොහොමත් උන්වහන්සේලා ළඟ නැහැ කියලා. අන්න එදා තමයි ගුරු හාමුදුරුවොත් දන්නේ. අනික් හාමුදුරුවොත් දන්නේ මේ පුංචි හාමුදුරුවෝ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් කියලා. මේ කාරණාව එහෙම සඳහන් කරලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපි අර මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කළා. සන්තං තස්ස මනං හෝති සන්ත වාචාච කම්මුච සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදී. මේ ගාථාවේ සරල තේරුම තමයි මනවින් කරුණු දැනගෙන විශේෂයෙන් කෙලෙස් වලින් මිදුන සංසුන්
නොසැලෙන ගුණ ඇති රහතන් වහන්සේලාගේ සිත මනාව සංසිඳුනේ වෙයි කියන කාරණා. සන්තන් තස්ස මනං හෝති. රහතන් වහන්සේගේ හිත මනාව සංසුන්. රහතන් වහන්සේගේ හිත මනාව සංසුන් කියලා කියහම කොහොමද හිත සංසුන් කියලා අපි දැනගන්නේ? හිත නිමිලා හිත හික්මිලා අපි දැනගන්නේ කොහොමද? කෙනෙකුගේ හිත නිමිලා නම් ඒ හිතේ කවදාවත්ම අවිද්‍යාව ආදී අකුසල කර්මයන් ඇති වෙන්නේ නැහැ. හිතේ උපදින අකුසල චෛතසිකයන් 3ක් විස්තර කරනවා. එකක් අවිද්‍යාව, අනික ව්‍යාපාද, අනික මිත්‍යා දෘෂ්ටි. සංසුන් හිතක් තියෙන කෙනෙක් අවිද්‍යාවට කොහොමත් යොමු වෙන්නේ නැහැ. අවිද්‍යාවක් ඇත්තෙම නැහැ. මේ කෙලෙස් වලට මොකද කරලා තියෙන්නේ? කෙලෙස් දුරින්ම දුරු කරලා නැත්තටම නැති කරලා විනාශම කරලායි තියෙන්නේ. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? අන්සතු වස්තුව පිළිබඳව තියෙන දැඩි ලෝභය. තම වස්තුව සම්බන්ධයෙන් නෙමේ අනුන්ගේ වස්තුව සම්බන්ධයෙන් තියෙන ලෝභය. ඒක තමන් සතු කරගන්න තියෙන උවමනාව. මේකට කියනවා අවිද්‍යාව. ඒක හරි භයානක අකුසල කර්මයක්. හිතේ තමයි මේ අකුසල් උපදින්නේ. ඊළඟට ව්‍යාපාද, අන් අය නසන චේතනාව. ඉතින් මේක නොයේ කාරණා ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන්. කෙනෙක් තමන්ට වඩා හොඳට ඉගෙන ගන්නවා නම් ඒත් ඔහු මරලා දාන්න හිතෙන්න පුළුවන්. කෙනෙක් තමන්ට වඩා හොඳට ධනයෙන් පොහොසත් වෙනවා නම් ඒත් ඔහුගේ ජීවිතේ නැති කරන්න හිතෙන්න පුළුවන්. කෙනෙක් තමන්ට වඩා සමාජයේ බොහොම ප්‍රසිද්ධ වෙනවා නම් මිනිස්සු අතර නිතර ಗುಣ කතා කරනවා නම් ඒත් ඔහුගේ ජීවිතේ විනාශ කරලා දාන්න හිතෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් තමන්ට වඩා යම් කෙනෙක් උසස් මට්ටමට ගමන් කරනවා නම් ඒ අයගේ ජීවිත විනාශ කරන්න හුඟක් අයට හිතෙනවා ඒ තැන මට ගන්න ඕන කියලා. එතකොට ද්වේෂසිත හැමතැනම තියෙන්නේ. මේ අපි කරුණු කීපයක් විතරයි සිහිපත් කළේ. තවත් නොයෙක් තැන්වල අනුන් නසන හිත අපිට ඇති වෙනවා. මේ සංසුන් නැති හිත හරිම භයානකයි. බාහිර අය ගැන විතරද මෙහෙම සිතුවිලි ඇති වෙන්නේ? සමහර සහෝදරයෙක් තමන්ගේ සහෝදරයාගේ දියුණුවට කැමතිත් නැහැ. සමහර සහෝදරියක් තමන්ගේ සහෝදරියගේ රුව ලස්සන ගැන කැමතිත් නැහැ. ඒ නිසා එහෙම ගෙවල් වල දරුවන් අතරේ හරියට අඬ දබර. හැම වෙලාවෙම ඔවුන් විනාශ කරන්නයි හදන්නේ. මේ ද්වේෂය හරීම භයානකයි. ඊළඟට හිතේ ඇති වෙන තුන්වෙනි අකුසල කර්මය මිත්‍යා දෘෂ්ටි. මොනවද මේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ? කෙටියෙන් සඳහන් කළොත් මේ ලෝකේ සම්මා දිට්ඨියක් දේශනා කළා නම්, නිවැරදිම කරුණ පැහැදිලි කළා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ නිවැරදි මඟ දේශනා කරලා තියෙනකොට යම් කෙනෙක් ඊට පටහැනිව කරුණු දක්වනවා නම් ඒ හැම කරුණක්ම මිත්‍යා දෘෂ්ටියක්. ඒ හැම කරුණක්ම වැරදි දැක්මක්. ඒ වැරදි දැක්ම තුල කවදාවත් අපට සුගතිගාමී වෙන්නවත් සදාකාලික සැනසීම හොයාගන්නවත් අවසර නැහැ. නමුත් ඕන තරම් ලෝකයේ අය බුද්ධ වචනයට පිටුපාල කටයුතු කරන්න ලෑස්ති වෙච්ච අය අපි ඕන තරම් දකිනවා. පරම මිත්‍යා දෘෂ්ටික ඕන තරම් අපිට මුණ ගැහෙනවා. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනා කොයි තරම් තර්ක කෙරුවත් මේක ලෞතර බුදුරජාණන් වහන්සේ මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ කියලා කිව්වොත් තමන්ගේ තර්කය එතනම නවත්වනවා. අහවල් ගුරුවරයා කීවත් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. අහවල් විද්‍යාඥයා කීවත් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. අහවල් ප්‍රඥා කීවත් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියලා කීවොත් තමන්ගේ මතේ එතනම නවත්ත ගන්නවා. නමුත් සමහර කෙනෙක් ඉන්නවා ඔහොම නෙමෙයි කවුරු කීවත් මම පිළිගන්නේ නැහැ කියලා තර්ක කරන අය ඉන්නවා. තමන්ගේ මතේමයි හරි කියලා එල්බ ගත්ත අය. වැරදි මතවලට ගමන් කරලා. මේ මිත්‍යා දෘෂ්ටිය අපි කවදාවත් සුගතිගාමී කරන්නේ නැහැ. ලෝකේ තියෙන භයානකම අකුසල් 5ක් ගැන අපි කතා කරනකොට ඒ ආනන්තරීය පාප කර්ම. ඊටත් වඩා ලොකු කර්මයක් තියෙනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටික කර්මය. ආනන්තරීය පාප කර්ම කරපු කෙනා කල්පාන්තයේදී මහා කල්පයක් පුරාවට විපාක දෙන මේ මහා අකුසලය මහා කල්පයක් විපාක දෙන්න කාලයක් නැහැ. මහා කල්පයේ විනාශ වෙන්නයි හදන්නේ. එහෙමනම් ඔවුන් ඒත් නිරයෙන් මිදෙනවා. නමුත් සඳහන් කළා මිත්‍යා දෘෂ්ටි කර්මය කරගත්ත කෙනා මේ සක්වල කල්පාන්තයේදී විනාශ වෙනකොට සියලුම අපායවලුත් විනාශ වෙනවා. මෙන්න මේ පව්කාරයා මේ කල්පාන්තයෙන් විනාශ නොවෙන වෙනත් සක්වලක නිරයකට මාරු කරනවා කර්මය විසින් කියලා. ඒ තරම්ම භයානක අකුසලයක් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට මේ අකුසල් ඔක්කොම හටගන්නේ කොහෙද? හිතේ. යම් කෙනෙකුගේ හිතේ මෙවන් අකුසල් නූපදිනවා නම් අන්න ඒ හිත සංසුන් කියලා කියනවා. සංසිඳුණු සිතක්. බණ අහන නිසා ධර්මයේ යම් පමණකට දන්න නිසා අපි බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ධර්මයේ දන්නේ නැති ප්‍රමාණයේ ඉඳලා අපි බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙන්න තියෙන ඉඩකඩ ඉදිරියට බොහොම වැඩි. එහෙම නැත්තම් හිතේ පූර්ණ විශ්වාසයක් ශක්තියක් උපදව ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ කවදාවත් මම ඒකට පිටුපාන්නේ නැහැ කියලා. එදාටයි බුදුරජාණන් වහන්සේගේ සරණ පවා අපිට ලැබෙන්න පටන් ගන්න. නමුත් පින්නතේ අපි මිත්‍යා දෘෂ්ටි වලට යන්නේ නැහැ. තුනුරුවන් පිළිබඳවත් හොඳට දන්න නිසා. ඒ වුණාට අපේ හිතේ ඕන තරම් අවිද්‍යාව ව්‍යාපාදේ නම් ඇති වෙන්න එක නවත්තන්න බැරි වෙයි. නමුත් හිත සංසිඳුණා කියලා කියන්නේ මේ කාරණා දෙකත් මේ චිත්ත සංතානයේ නූපදින දවසටයි. එතකොට හිතෙන් කරන වැරදි තුනයි. ඊළඟට සඳහන් කළා සන්ත වාචාච කම්මච වචනයෙන් කරන වැරදි වලිනුත් මැග හැරුණ කෙනා අත්හැරුණ කෙනා වචනයත් සංවර කරගත්ත කෙනෙක්. වචනයෙන් වැරදි කීයක් අපි කරනවද? 4ක් කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. යමෙක් හැබෑවටම තමන්ගේ වචනේ සංවර කරලා නම් ඔහුගෙන් මේ වැරදි 4ම වෙන්නේ නැහැ. මේ 4ම කාගෙන් හරි නොවෙනවා නම් ආන් වචනයෙන් සංවර කෙනෙක්. එතකොට මේ දේශනාවල් අහනකොට අපි හැම වෙලාවෙම මේ සඳහන් කරපු කාරණාව විතරක් අහගෙන හිටියහම ඒක අපේ ජීවිතයට බද්ධ වෙන එකක් නෑ හරියට. මේ කරුණ අහහ එහෙනම් මම වචනයෙන් සංවරද? මම මනසින් සංවරද? මගේ සංවර වෙන්න තව කොච්චර ප්‍රමාණයක් තියෙනවද? වචනයෙන් කරන වැරදි 4යි. මේකෙන් මං අතින් සංවර මදි කොයි කරුණු සම්බන්ධයෙන්ද? මුසාවාදානම් ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්නෙම නෑ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඇත්තටම මතක ඇති කාලෙක ඉඳලා බොරුවක් කියලාම නෑ වෙන්න ඇති. ඒ වුණාට තණ්හාව තව හුඟ තියෙන හින්දා ද්වේෂය අපේ හිතේ තියෙනවා. දැන් ද්වේෂය හිතෙත් සිද්ධ වෙන කුසලයක් හැටියට පැහැදිලි කළානේ. මේ ද්වේෂයත් එක්ක තමයි මේ පරුස වචනය කියන එක එන්නේ. කේන්ති නොගිය කෙනෙකුට පරුස වචන කියන්න බෑ.
හැබැයි නොයෙක් වර පැහැදිලි කරලා දීලා තියෙනවා සාමාන්‍ය සම්මත සමාජයේ පරුෂ වචනයයි කියලා සලකන කාරණා වචන විතරක් නෙමෙයි පරුෂ කියලා කියන්නේ ද්වේෂය මුල් කරගෙන යම් කෙනෙක් තව කෙනෙකුට වර පළතෝ ආදී වචන ප්‍රකාශ කරනවා නම් ඒ ඔක්කොමත් අයිති වෙන්නේ මෙන්න මේ ද්වේෂ ගණයට. නැත්නම් පරුෂ වචන ගණයට. තෝ කියලා කියන වචනයත් පරුෂ වෙන්නේ වචනේ රළු ස්වභාවය අනුව. ඒ වචනේ එළියට යන්න හිතේ තියෙන ස්වභාවය අනුව. බොහොම ආදරෙන් සෙනෙහසින් තෝ කියන්නත් පුළුවන්. ඉතා රළු සිතින් යුක්තව තෝ කියන්නත් පුළුවන්. එහෙනම් හිතේ ස්වභාවයට අනුව වචනේ පරුෂද නැද්ද කියන එක තීරණය වෙනවා. එතකොට මේ කේලම් කියන එක අනුන්ගේ ඕපදූපයක් කියන්නේ නැතුව ඉන්නම බැරි අය ඉන්නවා. ඒ තණ්හාවක්. මේක කියන්න යලි යලි හිතෙනවා නෑ මේක කියලා බෑ ආයෙ නැගිනවා නෑ මේක විතරක් කියන්න. කොහොම හරි මේ අකුසලයේම රජ වෙනවා. එහෙම බේරෙන්න නම් ඒ කේලම කියන්න නැත්තම් ඒ අනුන්ගේ කාරණාව කතා කරන්න ආපු සිත යටපත් කරන්න වෙනත් කුමර හෝ ප්‍රබල දෙයක් කරන්නම වෙනවා. එක්ක බුදු ගුණයක් ගායනා කරනවා. එක්ක දහම් ගුණයක් සංඝ ගුණයක් මෙනෙහි කරනවා. එහෙම කරලා අර චෛතසිකයේ හිතින් පන්නන්න ඕනේ. එහෙම වුණොත් ඒකෙන් බේරෙන්න පුළුවන්. නැත්තම් බොරු නොකීවට අනික් තුනම සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. අල්ලාප සල්ලාප දොරවන එක සාමාන්‍ය අපි හැමෝගෙම සිරිතයි. නමුත් දෙදෙනෙක් එකතැන මුණ ගැහුණු වෙලාවක් කතා කරන්න කිසිම දෙයක් නැත්තම් ධර්ම කාරණාවක් සාකච්ඡා කරන එක තමයි වටිනවා කියලා සඳහන් කළේ. ඒ කරුණත් එක්ක අපේ සමාජයේ දිහා බලහම කීයෙන් කී දෙනෙක් මුණ ගැහිලා ධර්ම කාරණා සාකච්ඡා කරනවද? කීයෙන් කී දෙනෙක් කාටවත් වැඩක් නැති වචන කතා කරමින් කාලේ මරලා දානවද කියන කාරණාව හිතලා බලහම අපේ වචන සංවර කරගන්න තව කොච්චර කල්යයිද කියලා අපිට හිතෙනවා. එතකොට මේ වචනයෙන් කෙරෙන වැරදි හතරම යමෙක් අතින් නොකරනවා නම් ඔහු ළඟ තියෙන සංසිඳුණු වචනය. එතකොට මේ හැම කරුණක්ම අපිට ගලප අපි තව කොච්චර අඩුපාඩුද මෙහෙමනම් මේ සංසාරයෙන් එතර වෙන්න අපිට තව කොච්චර කල්යයිද? එතර වෙන මානයක්වත් අපිට තව පේනවද? නිවන් දකිත්වා කියලා කීවට මේ අඩුපාඩු ටික මග ඇරෙනකන් අපි නිවන් දකින්නේ නේද කියලා හැම කෙනෙක්ම හිතන්න ඕනේ ප්‍රඥාව පාවිච්චි කරලා. පින්නතේ ඊළඟට කයෙන් කරන වැරදි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. මේ තමයි කයින් කරන වැරදි. යමෙකුගේ කය මනාව සංසිඳිලා නම් මේ වැරදි ඔහු අතින් කවදාවත්ම කෙරෙන්නේ නැහැ. මේ වැරදි නොකරනවා නම් යමෙක් අතින් ඔහුට තියෙන සංසිඳුණු නිමුණු කයක්. නමුත් එහෙම කයක් නැති හැම කෙනෙක් අතින්ම මේ වැරදි හැම මොහොතකම සිද්ධ වෙනවා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදිනෝ. එතන භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා සම්මදඤ්ඤා විමුක්තස්ස. එතන සඳහන් කළා ඇයි මේ සම්මදඤ්ඤා විමුක්තස්ස? මනවින් දැන වෙසසින් මිදුන නිසා උපසන්තස්ස සංසුන් වූ කියලා කියනවා. මනවින් දැන විශේෂයෙන්ම මිදිලා ඉන්නේ. මොනව ගැනද මනවින් දැනගෙන තියෙන්නේ? අවිද්‍යාව පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා. මනවින් දැනගෙන විශේෂයෙන් මිදිලා. තව විදිහකට කිව්වොත් අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. එහෙනම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගෙන මනාව මිදිලා ඉන්නේ.
සම්මදඤ්ඤා විමුක්තස්ස. මැනවින් මිදිලා. එතකොට චතුරාර්ය සත්‍ය මනාව දැනගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. එහෙනම් මේ දුක ලෝකයේ සදාතනික සත්‍යය දුක කියලා කියන්නේ. ලෝකයේ සදාතනික සත්‍ය දුක හටගන්නේ කොහොමද? මේ දුක නැති කරන්න දුක හටගන්න තැන හොයන්න වෙනවා. එහෙම නැත්නම් සමුදය හොයන්න වෙනවා. දුක හටගත්තේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. රාගය නිසා දුක ඇති වුණා. ද්වේෂය නිසා දුක ඇති වුණා. මෝහය නිසා දුක ඇති වුණා. එහෙමනම් පින්නතුනි මේ නොයෙක් දුක් ඇති වුණ කරුණු ටික මනාව හොයා ගන්න ඕනේ. යම් පුජ්‍යලයකට යම් කරුණක් සම්බන්ධයෙන් දුකක් තියෙනවා. ඔහු හැම වෙලාවෙම හොයන්න ඕනේ ඒ දුක කොතනින්ද එන්නේ? මොන හේතුව නිසාද මේ දුක් ටික මට ඉපදුනේ? ඉතින් එහෙම කල්පනා කරලා බලහම වර්තමානයේ ඔබ මම විඳින යම් දුකක් තියෙනවා නම් ඒ හැම දුකක්ම හටගත්ත තැනක් අපි දැනුවත්වම තියෙනවා. ඒ හටගත්ත තැන ඉවත් කළොත් ඒ දුකින් මිදෙන්න පුළුවන්. නමුත් මේ කතා කරනවා වාගේ අපිට ඒක ඉවත් කරන්න පුළුවන්ද? අපිට ඒක ඉවත් කරන්න බෑ. මේ කතා කරන තරම් පහසුවෙන් ඉවත් කරන්න බෑ. හේතුව ස්වාමියා නිසා උරුම වෙච්ච දුක් ප්‍රමාණයක් තියෙනවා. බිරිඳ නිසා මුහුණ දෙන දුක් ප්‍රමාණයක් තියෙනවා. දරුවෝ නිසා විඳින දුක් ප්‍රමාණයක් තියෙනවා. රැකියාව නිසා භුක්ති විඳින දුක් ප්‍රමාණයක් තියෙනවා. ඉඩකඩම් නිසා යාන වාහන නිසා දේපොළ නිසා භුක්ති විඳින දුක් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ කාරණා තුලින් මට උපදින්නේ දුකක් යයි කියලා හිතලා සැමියා ඉවත් කරන්නත් බෑ. බිරිඳ ඉවත් කරන්නත් බෑ. යාන වාහන අත්හරින්නත් බෑ. දේපොළ වලින් මිදෙන්නත් බෑ. නමුත් මේ දුක් මේ ඔක්කොගෙම තමයි ඇවිල්ලා පැටලිලා තියෙන්නේ. එහෙමනම් මුලට යන්න ඕනේ මේ දුක්ඛන්ද මේ විදිහට පටලගත්තේ මොන හේතුව හින්දාද කියලා. එතන ප්‍රධාන හේතුව බවට පත් වෙනවා අවිද්‍යාව. පූර්ණ අනවබෝධය. මේක අපේ භාග්‍යතුන් වහන්සේ ධම්මපදයේම තවත් තැනක අපූර්වට පැහැදිලි කළා. එක තැනක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා රාගය නිසා ඇතිවෙච්ච දුක් ප්‍රමාණයක් තියෙනවා. ඒ දුකෙන් මිදෙන්න නම් මේ රාග ධර්මතාවය නැති කරන්න ඕනේ. නමුත් ඒ රාගය නිසා අපි ළඟ තියෙන අවිද්‍යාව මේක සඳහන් කළේ මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරලා නැති කරගන්න තාක්කල්. ඒක සඳහන් කළා නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මෙන්න මේ ආකාර පහෙන් දැනගෙන මේක නැති කරලා දාන්න ඕනේ. නාදිවාසීති මගේ හිතට යම් ක්ලේශ ධර්මයක් ආවොත් ඒකට හිත ඇතුලේ පැලවෙන්න ඉඩ දෙන්නම එපා. ඒ ක්ලේශය හිත තුළ නතර වුණොත් මට අනාගතයට මහා කරදර රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මං කිලුටු පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනි අපි උපෝසත සිල් සමාදන් වුණ දවසට මේක තේරුම් ගන්න මේ පුංචි උදාහරණයක්. අපි සමහර සිල්පදයක සඳහන් කළා නච්ච ගීත වාදිත විසූක දස්සන මෙම සිල්පදයක් සමාදන් වුණා. දැන් අපි අද සිල් අරගෙන ඉන්න නිසා නැටුම් බලන්නෙත් නැහැ. වාදනය කරන්නෙත් නැහැ. මේ ගීත කියන්නෙත් නැහැ. අපි තණ්හාව නැති කරලා දින්නේ. තණ්හාව නැති කරලා නෙමෙයි. මේ දේවල් කරන්නේ නැත්තේ අද සිල් අරගෙන ඉන්න නිසා.
හැබැයි සිල් අරගෙන හිටියේ නැත්තං මේ දේවල් ඔක්කොම කරනවා. නටනවා, ගයනවා, වයනවා, නාට්‍ය සංදර්ශන නොයෙක් දේවල් බලනවා. දැන් අපි ඉන්නේ මේ සිල් අරන් නිසා බොහොම අමාරුවෙන් ඉන්නවා. නමුත් මේක අවබෝධ කරගත්ත දැනගත්ත කෙනා හෙට සිල් පවාරණය කරලා ගියත් ඒ නාට්‍ය බලන්න යන්නේ නැහැ. හැබැයි අපි ඉන්නේ බොහොම අමාරුවෙන් අද මොනවද දන්නේ ඒකෙ වෙන්නේ. හෙට ගෙදර ගිහිල්ලා අහනවා ඊයේ මොකද අර කිව්නේ? අද හැන්දෑ වෙනකන් නොයිවසිල්ලෙන් ඉන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් තණ්හාව නැති කරලාද? නැහැ. සිල් ගත්ත නිසා විතරක් යටපත් කරගෙන හිටියා. ඉතින් එහෙම තත්ත්වයකින් නිවන් දකින්න පුළුවන්ද? එහෙම තත්ත්වයකින් නිවන් දකින්න කවදාවත් බෑ. ක්ලේශය ප්‍රහීන වෙලා නැහැ. ගීතයක් හිතට ආපුවහම සිල් අරගෙන ඉන්නකොට දැන් මම ගීතේ කියන්නේ වෙනදනම් මතක් වෙච්ච ගමන් මේක මුමුණනවා. දැන් අද එහෙම කියන්නේ නමුත් හිත ඇතුලේ ගීතේ තියෙනවා. හිත ඇතුලේ ටික ටික එයා ආක්‍රමණය කරනවා, රජ වෙනවා. නමුත් මං කියන්නේ සඳහන් කළේ එහෙම සිතුවිල්ලක් හිතට ආවොත් වහාම බැහැර කරලා බුදු ගුණයක්වත් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරලා අර ආපු සිත කෙලෙස් සහිත සිත ගීතයක් කියන්නේ ඈතට තල්ලු කරන්න කියලා. එහෙම නැත්තම් හිමීටම එයා මගේ හිත ආක්‍රමණය කරලා දන්නේම නැතුව මගේ තොල් පිටි මුමුණනවාමයි. ඒත් එක්කම සිල්පදේ විනාශ වෙලා යනවාමයි. ආන් ඒක හින්දා ඉඩ දෙන්න නම් එපා කියනවා හිතේ ඉන්න. ක්ලේශයට හිත ඇතුලේ ඉන්න ඉඩ දෙන්න එපා. ඉවසන්න එපා. ඉවසුවා කියලා කිව්වේ එයාට ඉන්න ඉඩ දුන්නා කියලා. නාදිවාසීති පජහති. විනෝදීති. එයා බැහැර කරන්න ඕනේ. දුරින් දුරු කරන්න ඕනේ. හැබැයි දුරින් දුරු කෙරුවත් ආයේ එන්න පුළුවන්. අපි කියමු සර්පෙක් ගෙටාවොත් අපි කොහොමවත් ඉන්න දෙන්නේ නැහැ. සමහර කෙනෙක් මරනවා. සමහර කෙනෙක් අල්ලගෙන ගිහිල්ලා කොහට හරි දාලා එනවා. ඒ දාන්න යනකොට කියනවා ළඟ නම් දාන්න එපා. ඈතට දාලා එන්න. හැබැයි කොච්චර ඈතට දාලා ආවත් තාම ආපහු එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ආන්ගේ නිසා විනෝදීති. ඊළඟ සඳහන් කළා ව්‍යන්ති කරෝති. නැත්තට නැති කරන්න. අපි සඳහන් කළොත් යම් ගහක් තියෙන තැනට කරදරයි. අපි ඒක කපලම දානවා. දැන් ගහ නැහැ, කරදරයකුත් නැහැ. හැබැයි තව මුල තියෙනවා. මාස කීපයක් යනකොට අර මුලෙන් ආයි ගහක් හැදිලා. ආයි කපනවා. ආයි හැදෙනවා. තනකොළ ටික සුද්ධ කරන්න ගියහම බලන්න. තනකොළ කපන එකක් අරගෙන මුලින්ම කපනවා. ඒ වුණාට ඉතින් සතියක් විතර යනකොට ආයෙත් ඇවිල්ලා. උදුළු ගාලම දානවා. ආයෙ ටික දවසක් යනකොට සමහර මුල් ආයෙත් ඇවිල්ලා. එහෙනම් අනභවංගමීති. මේ කෙලෙස් මුල් උදුරලාම දාන්න. මාර්ග ප්‍රඥාවෙන් මනාව දැනගෙන නැත්තටම නැති කරලා දාන්න. එහෙමනම් සමුදය සත්‍යය. සමුදය කීවේ රාගයට, දේශයට, මෝහයට මේ ආදී අකුසල ධර්මයන් නිසා අපිට හැම වෙලාවෙම ඉපැද්දෙව්ව මොකද්ද? දුක. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු තැන මම සඳහන් කළා ධම්මපදයේ තව තැනක මලිත්‍යා දුච්චරිතං විගත මල මච්චේර මල. ස්ත්‍රියට දුෂ්චරිතය මහ කිලුටක්. දුසිරිත මහ කිලුටක්. ඇයට හැමෝම බනිනවා. අනාචාරය යනවා කියලා. එතකොට ඇයට එහෙම හැඟීමක් ආවේ ඒ රාගය නිසා.
රාගය නිසා ඇය අනාචාරයන්ට පටන් ගත්තා. දැන් අනාචාරය යනකොට ගෙදරාය බනිනවා. සහෝදර සහෝදරියෝ බයිනවා. පවුලේ අනික් අය බයිනවා. යාළුවෝ මිත්‍රයෝ බයිනවා. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට ගමේ ප්‍රදේශයත් බනිනවා. දැන් පාරේ බහින තැන බැනුම් අහනවා. දුකක් නැද්ද? දුක. සමිතියකට යනවා. උත්සවයකට යනවා. මගේ මූණ දිහා බලබල අනික් අය ආපහු තම තමන්ගේ මූුණු දිහා බලබල මොනවද මූුණනවා. මට හිතෙන මම ගැනයි කියන්නේ කියලා. ආයෙත් හිතේ දුකක් ඇතිවෙනවා. දැන් මේ දුක් කන්ද ඇති වුණේ මොකක් නිසාද? අර රාගය නිසා. මම අනාචාරය යන නිසා. අනාචාරය නොගියන ඒ දුක නෑ. ඊළඟට තව අපි කොඹුරක් හේනක් වවාගත්තාම මහා දුක්ඛන්දරාවක් එතන ගොඩ නැගෙනවා. නියගේ ඇති වුණොත් බෝග මැරෙන නිසා දුකයි. ඊළඟට මීයන්ගෙන් මොනරුන්ගෙන් තවත් නොයෙක් සත්තුන්ගෙන් රිලවුන්ගෙන් වඳුරන්ගෙන් බෝගවලට කරදරයි. උදේ ඉඳලා රෑ වෙනකම් හේනේ ඉන්න ඕනේ. දැන් ආයෙ දුකයි. ඒ සත්තු විනාශ කරන්න කියලා වසවිස යොදන්න පුළුවන්. ඊට පස්සෙත් මිනිස්සු බයිනවා මේ සුනකෝ මැරිලා තියෙනෙත් අහවලා වහදීලා. මේ කුරුල්ලෝ මැරිලා තියෙනෙත් අහවලා වහදීලා. ඉතින් ඒ හේතුවෙනුත් මෙහි බැනුම් අහනවා. ආයෙත් දුකයි. ඊට වඩා මම මහන්සි වෙලා වවාපු දේවල් විනාශ වෙනකොට ඊට වඩා දුකයි. හැබැයි මෙහෙත් දුක විඳලා ඉවරයක්ද? නිරයේ ගිහිල්ලත් බොහෝ දුක් විඳින්න වෙනවා. ඒ අර තණ්හාව නිසා. අර රාගය නිසා. එහෙමනම් සමුදය නිසා සමුදය සත්‍ය නිසා දුක්ඛ සත්‍ය ඇති වුණා. එහෙමනම් මේක අවබෝධ කරන්නේ මොකෙන්ද? මාර්ග ප්‍රඥාවෙන්. රාගසිත දමනය කළා නම් යම් කෙනෙක් ඒ සිල්වත් කෙනෙක්නේ. රාගයේ දමනය කළා නම් සිල්වත්. ඔක පැහැදිලි කළේ ස්ත්‍රියත් හැමෝටම පොදු වස්තුවක් හැටියට. ස්ත්‍රිය හැමෝටම පොදුයි. අනබිරත ජාතකයෙන් ඕක මනාව පැහැදිලි කළේ. නානතොට හැමෝටම පොදුයි. මහපාර හැමෝටම පොදුයි. සුරාසල හැමෝටම පොදුයි. රැස්වීම් ශාලාව හැමෝටම පොදුයි. ස්ත්‍රියත් හැමෝටම පොදුයි. නමුත් යම් කාන්තාවක් ඒ පොදු බව වළක්වා ගත්තනම් ඇය සංවර වෙච්ච හින්දයි. සිල්වත් වෙච්ච හින්දයි. ඇය සංවර නිසා සිල්වත් නිසා අනාචාරය යන්නේ නැහැ. සිල්වත් නොවුන සංවර නුවණ හැම කෙනෙක්ම හැමෝටම විවෘතයි. ඔවුන් අනාචාරය යනවාමයි. එතකොට මේ සදාචාර සම්පන්න බව සීලය සහ හික්මීම නිසා නෙමෙයිද අපි ගාව තියෙන්නේ. ඒක නැති හැම තැනම අපි පොදු වස්තුවක් බවට පත් වෙනවා. එතකොට ඇය අනාචාරය යන නිසා පවුලේ අයගෙනුත් අසුරු කරන අයගෙනුත් බැනුම් අහලා මෙලොව දුකටපත් වුණා. නොයෙක් ලෙඩ රෝග වලට ලක් වෙලා මෙලොව දුකටපත් වුණා. මැරිලා ගිහිල්ලා අපායේ ඊට වඩා දුක්ඛන්දරාවක් විඳිනවා. මට මේ බැනුම් අහන්න සිද්ධ වෙන්නේ මගේ තියෙන මේ අඩුපාඩුව හින්දයි කියලා කල්පනා කෙරුවොත්, ඇය අඩුපාඩුව නැති කරගත්තොත්, ඇය එතන ඉඳලා සංවර වෙන්න පටන් ගත්තොත්, ඇය සිල්වත් වෙනවා කියලා කියන්නේ එතන මාර්ග ප්‍රඥාවට අයිති. මේ මාර්ග ප්‍රඥාව දැනගෙන ඒක අවබෝධ කරලා දුක උපදින තැන නැති කරපු කෙනා නිරෝධය හොයාගන්න වහවහ කටයුතු කරනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ මනාව දැනගෙන එයින් මිදුන නිසා, සම්මදඤ්ඤා මනාව දමනය වුණ නිසා, දැනගෙන දමනය වුණ නිසා. මොනවද දැනගත්තේ? සසර දුක දැනගෙන අවිද්‍යාව ප්‍රහීණය කරලා සංසාරයෙන් එතර යන්න විද්‍යාව පහළ කරගන්න මනාව දැනගෙන කටයුතු කළා.
හැම දුකක්ම උපදින තැන දැනගෙන හැම දුකක් උපදිනම හැම මූලයම ගලවලා විසි කරලා දාලා තියෙන. ආගේ නිසා අවිද්‍යාව බැහැරම කරලා දාලා. කොහොමද සඳහන් කළේ අවිද්‍යාව නම් ළඟවත් තියාගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සමහර දේවල් අපි ළඟ තියාගන්න කැමති අවිද්‍යාව ළඟවත් තියාගන්න එපා කිව්වා. මේ කරුණ හොද්දටම වැටහෙනකොට තමයි පාප මිත්‍රයා දුරින්ම දුරු කරන්න ඕන කියලා වැටහෙන්න ගන්න. අපිට එතෙක් මේක කොච්චර කිව්වත් පාප මිත්‍රයෝ ඇසුරු කරනවාමයි අපි. උදාහරණයක් හැටියට සඳහන් කළොත් ධර්ම දේශනාවේ කාලයත් නිමා වෙලා වැලි සමහර වැලි අතේ තියාගෙන ඉන්න තරම් පුදුම ආසයි. ඊටාම සිනිදුයි. ශරීරයේ ස්පර්ශ වෙනකොටත් හරි මිහිරි, කැට නැති, රොඩු නැති, හරීම පිරිසිදු සීනි වාගේ වැලි. ඔය ගංගාවල් වල හේදිලා ගියපු සමහර තැන්වල අපි දකිනවා. ඒ හින්දා අතේ තියාගන්න හරි කැමතියි ඕක. හැබැයි මෙහෙම අතේ තියාගෙන ඉන්න වෙලාවේ කවුරු හරි එක කතා කර කෙනෙක් හිමීට ඇවිල්ලා යටින් අතට පාරක් ගහනවා. අර වැලි ටික ඔක්කොම විසි වෙනවා කට ඇතුළට. දැනුත් එයා කට ඇතුළෙත් මේ වැලි ටික එහාට මෙහාට අමුක් කර හරි ෂෝක් වැලි කිය ඉන්නවාද? කටට ගියපු ගමම්ම ආපහු අපි ඒක පුදුම වේගෙන් එළියට විසි කරනවා. ආන්ගේ වැලි ටික කටින් දුරු කරන්න යම්සේද ආන්ගේ වාගේ මේ අවිද්‍යාව ළඟවත් තියාගන්න නැතුව දුරු කරන්න කිව්වා. අන්න එහෙම දුරු කරපු උත්තමයන් වහන්සේ සදාකාලික දුකින් නිදහස් වුණා. එනම් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මෙවන් රහතන් වහන්සේලාට එවන් සිතින් කයින් වචනයෙන් කවදාවත් දේශසිත ඇති වෙන්නේ නැහැ. නැත්නම් මනසින් කෙරෙන අකුසල් කෙරෙන්නේ නැහැ, වචනයෙන් කෙරෙන අකුසල් කෙරෙන්නේ නැහැ, කයින් කෙරෙන අකුසල් කෙරෙන්නේ නැහැ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ නිමා කරනකොට අර පොඩි හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ තිස්ස හාමුදුරුවෝ උන්වහන්සේත් සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එහෙමනම් මේ ගාථා රත්නය තුල අපිට අපි දිහා ආපහු හැරිලා බලන්න, සිත කය වචනය පිළිබඳව ආපහු සැරයක් හිතන්න. මේ තිදොර නිසා සසරට කොයි තරම් බැඳිලාද? මේ තිදොර නිසා නේද සංසාරේ අනාදිමත් කාලයක් මේ දුර ඇවිදගෙන එන්නේ? මේ දස අකුසලයෙන් ගැලවුණ කෙනා මේ සසරින් මිදෙන්න පාර හදනව නේද කියන කාරණාවල් හිතලා අපි යම් උත්සාහයක යෙදුනොත්, යම් ගවේෂණයක් කරන්න පටන් ගත්තොත්, යම් කැපකිරීමක ව්‍යායාමයක යෙදුනොත් අනික් දේවල් කරන්න උත්සාහ දරනවා වගේ මම කොහොම හරි මගේ කය සංවර කරනවාමයි, මම කොහොම හරි මගේ වචනේ සංවර කරනවාමයි, කයයි වචනයයි සංවර කරගත්තොත් මනාව ඔහු ළඟ තියෙන්නේ හොඳ සීලය. මේ දෙක සංවර කරන්න පුළුවන් වෙන්නෙම සීලය තුලින්. හැබැයි සීලයෙන් කවදාවත් හිත සංවර කරන්න බෑ. හිත සංවර කරන්න වෙන්නේ සමාධියෙන්ම විතරයි. ඒක කරන්න භාවනාවක් ඕනේ. අපට තරහ යනවා ඕන තරම්. බාහිර අය හිතාගෙන ඉන්නේ තරහ යන්නේ නැති කෙනෙක් කියලා. නමුත් එයාට තරහ යනවා, තරහ පෙන්වන්නේ නැහැ. මගේ හිතේ උපදින සියුම් ද්වේෂසිත හඳුනගන්න හොඳ විදර්ශනාවක් තියෙන්න ඕනේ. පින්කමක් කරනකොට අපිට පින් සිතුවිලි විතරද උපදින්නේ? අපිට උපදින පව් සිතුවිලි ගැන අපිට ගාණක්වත් නැහැ. ඒ හොඳ ප්‍රඥාවක් නැති හින්දා. නමුත් හොඳ සමාධියක් තිබ්බ කෙනෙක් මේ පින්කම ඉවර වෙනකොට මට පව්කාර සිතුවිලි කොච්චර උපන්නද කියන කාරණාව හොඳටම දැනගන්නවා. අපිට එහෙම සමාධියක් නැති හින්දා අපේ හිතේ මහ ලොකු පින්කමක් විතරක් කළා කියලා. මේ පින්කම කරන වෙලාවේ කුසල්මයි පිරුණේ කියලා. නෑ, පින්කමත් එක්ක හරියට අකුසලුත් පිරුණා. ආන් එක දකින්න හොඳ සමාධියක් ඕනේ. එහෙනම් හිත දමනය කරන්න පුළුවන් වෙන්නේ සමාධිය. එහෙනම් තමන්ගේ හිත කය වචනේ සීලයෙන් සංවර කරගෙන මනා භාවනාවකින් හිතත් සංවර කරගත්ත කෙනා මෙලොවින් සමුගන්නේ හරි සතුටි. මරුණට පස්සේ මීට වඩා හොඳ තැනක් මිස මීට වඩා පහත් තැනක් නැහැ.
ආං එවන් ජීවිතයක් ලබාගෙන මෙලවින් සතුටින් යම් දවසක නික්මෙන්ඩ යම් දවසක සදාකාලික සසරින් නික්මෙන්ඩ මඟ හදාගණ්ඩත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් තමන්ගේ ජීවිත නිවැරදි කරගණ්ඩ රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ආශිර්වාද කරනවා.